at 12. අයිබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබරතරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 12. සුපුරුදු පරිදිම අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ. මම වින්ද්‍යා මාරඹගේ සුපුරුදු පරිදි අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉන්දියාව සහ ජපානය සමග එක්ව සංවර්ධනයට කැබිනට් අනුමැතිය. අකණ්ඩව 5 වන දිනටත් මෙරට කොවිඩ් ආසාදිතයින් 800 ඉක්මවයි. සමස්ත ආසාදිතයින් 65000ට ආසන්න වෙයි. මහියංගනය ඇඟලුම් කම්මලකින් ආසාදිතයින් 65ක්. කිඹුලෑලේ ගුණා සහ බුම්මා ඉන්දියාවේදී අත්අඩංගුවට. දුබායිහිදී කොටු ධර්මසිරි පලායයි. දෙවජාවාරම්කරුවන් සහ යුද හමුදාව සෙට්ටිකුලමේදී වෙඩිහුවමාරුවක. ඉන්දිය අත්අඩංගුවට පත් ධීවරීන් ගෙන්වා දෙන්නයි ඥාතීන්ගෙන් ඉල්ලීමක්. මියන්මාරයට සම්බාධක පනවන ලකුණු. කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාව සහ ජපානය යෝජනා කරනු ලබන පාර්ශව සමග රාජ්‍ය පුද්ගල ව්‍යාපාර එකමුතුවෙන් සංවර්ධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේදී මේ සම්බන්ධයෙන් කෙහෙලේ රඹුක්කැල්ල මහතා අදහස් පළ කළා. බරාය අධිකාරය විසින් සම්පූර්ණ පරිපාලනමය අයිතිය සම්පූර්ණයෙන්ම කොටස් 100%ක්ම එහි පරිපාලනමය කටයුතුත් බරාය අධිකාරය විසින් ඉදිරියට ගෙනියන්නටත් බටහිර පර්යන්තය මානය කරන්න තියෙනවා. ඒ බටහිර ඒ තියෙන අවස්ථාව රජයේ මූලික කොටස් පාලනය තබාගෙන ඉතිරි කොටස් ටික අවශ්‍ය නම් යම් කිසි කණ්ඩායමකට වමනා යම් කිසි ආයතනයක් හෝ රටක උනන්දුවක් දක්වනවා නම් අපගේ කොන්දේසි වලට එකඟව ඒකට අවසරය ලබා දීමට අපේ තීන්දුවක් කරන් තියෙනවා. අතිගරු ජනාධිපතිතුමා ජනතාවගෙන් ජනවරම පතු රට හදන සෞභාග්‍යයේ දැක්ම කියන එතුමාගේ 69 ලක්ෂයේ ජනවරමට අනුකූලවයි බටහිර ජැටිය විදේශ ආයෝජන සමග සංවර්ධනය කරන්නේ. ඉන්දියන් මහා කොමසාරිස් කාර්යාලයේ නිවේදනයක් නිකුත් කරමින් ඊයේ සඳහන් කරනවා 2019 වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාව ඉන්දියාව ජපානය අතර අත්සන් කළ ත්‍රිපාසික එකඟතාවය අනුව කටයුතු කරන ලෙස රජයට දන්වලා තියෙනවා. ඒතකොට රමේෂ් පතිරණ ඇමැතුමනේ මෙම ගෙවසුම අවලංගු කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය යම්කිසි තීරණයකට එළඹුණාද නැද්ද? එම ගිවිසුම අවලංගු කිරීම සම්බන්ධයෙන් තීන්දුව ලැබුණේ නැහැ. නමුත් මෙම ආයෝජන අවස්ථා පිළිබඳව සහ දේශීයත්වය පිළිබඳවත් අපේ සම්පත් ඉහළ මට්ටමින් කළමනාකරණය කර ගැනීම පිළිබඳ කියන සියලුම කරුණු පිළිබඳව සැලකිල්ලට අරගෙන තමයි මේ තීන්දුව අරගෙන තිබෙන්නේ. වවුනියාව සෙට්ටිකුල්ම ප්‍රදේශයේ ලඳුකැලෑවක සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදුව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ඊයේ පස්වරුවේ මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි. වවුනියාව සෙට්ටිකුලම් මුලස්කුට්ටි වනගත ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ යුද හමුදා බට පිරිසක් සෝදිසි මෙහෙයුමක නිරතව සිට තිබෙනවා. එහිදී කැලෑ ප්‍රදේශයකින් වෙඩි ප්‍රහාරයක් එල්ලව ඇති අතර එම දෙසට ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමටයි අදාළ බට පිරිස කටයුතු කර තිබුණේ. පසුව කළ සෝදිසියකදී තුවාල ලබා කැලේ තුල වැටී සිටි පුද්ගලයෙකු කඩිනමින් වවුනියාව රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා. 36 වෙනිදී අදාළ පුද්ගලයා තවත් දෙදෙනෙකු සමග මුල්ලයාර්කුලම් ප්‍රදේශයේදී වනයේට පැමිණ ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ. පලාගිය අනෙක් දෙදෙනා සොයා මේ වන විට මෙහෙයුම් සිදු කරන අතර එම පිරිස දෙවජාවරම්කරුවන් බවටයි සැක කෙරෙන්නේ. COVID-19 වෛරසය ආසාදනය රෝගීන් 826ක් ඊයේ දිනේදීත් මෙරටින් හඳුනාගත්තා. එමෙන්ම වෛරසය ආසාදනය රෝගීන් 7 දෙනෙකු ඊයේ මියගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර මහියංගනය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලා දෙකක් ආශ්‍රිතව COVID-19 ව්‍යාප්ත වීමේ අවධානමක් මතුව තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව පසුගිය දින 3 තුලදී ශීඝ්‍ර ලෙස ඉහළ ගියා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ මහියංගනයේ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලා දෙකක් ආශ්‍රිතවයි. මහියංගනයේ ගැමුණුපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් මේ වන විට ආසාදිතින් 65 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එම කර්මාන්ත ශාලාවේ සේවකයින් 2500කට අධික පිරිසක් රැකියාවේ නිරත වන අතර PCR පරීක්ෂණ 300කින් පමණ මෙම ආසාදිතින් සංඛ්‍යාව හඳුනාගෙන තිබුණා. ඒ අනුව අද දිනේදී එම කර්මාන්ත ශාලාව ආශ්‍රිතව PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 200ක් පමණ සිදු කිරීමට නියමිතයි. එමෙන්ම මහියංගනයේ ප්‍රදේශයේ තවත් ඇඟලුම් කර්මාන්ත ශාලාවකින්ද ආසාදිතින් 10 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එම කර්මාන්ත ශාලා දෙකෙන් මේ වන විට හඳුනාගෙන ඇති ආසාදිතින් සංඛ්‍යාව 75.
මේ අතර කහවත්ත හවුපේවත්ත උඩකොටසේ පවත්වාගෙන ගිය කර්මාන්ත ශාලාවක සේවය කළ කාන්තාවකටද COVID-19 ආසාදනය වී ඇති බවට මීට පෙර හඳුනාගත්තා. පසු ඇයගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් කළ PCR පරීක්ෂණ වලින් තවත් ආසාදිතින් 14 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මේ අතර COVID-19 මර්ධනයෙන් නැත සෞඛ්‍යංශ සහ ආරක්ෂක අංශ වෙත ලබා දීම අදත් ප්‍රදේශ කිහිපයකදීම සිදු කෙරුණා. එන්නත්කරණයේ සිව්වන දවස වූ ඊයේ වන විට 95,550 දෙනෙකුට එන්නත් ලබා දී තිබුණා. ඊයේ දවසේ පමණක් එන්නත්කරණය කළ ගණන 36,396ක්. මේ ප්‍රතිශක්තිකරණය මං හිතන්නේ අපි 70%ක් පමණ ප්‍රමාණයකට ප්‍රතිශක්තිකරණය වුණොත් තමයි ජනතාවකින් අපි අර කියන herd immunity තත්වය සමාජයේ ඇති වෙන්නේ. ඉතින් 70%ක් කියන්නේත් සැලකිය යුතු අපහසු ඉලක්කයක්. කොහොම වුණත් ඒ 70%ට කිට්ටු වෙන ඉලක්කයක් කරා ළඟා වෙන්න පුළුවන් නම් ඒ වගේම ඒක හැකිතාක් ඉක්මනින් කරගන්න පුළුවන් නම් එහෙම සමස්ත සමාජය සියලු දෙනාටම ආරක්ෂාව ලැබෙන තත්වයක් ඇති වෙයි. මේ කොවිඩ් පැතිරීමත් එක්ක මේ ආකාරයට පාලනය කර ගැනීම අපහසු වෙන තත්වයක් තුළ මං හිතන්නේ මේ සඳහා ප්‍රධාන ආධාරයක් අනුබලයක් අපිට මේ එන්නත හරහා ලබාගත හැකි බව කියන්න පුළුවන්. මේ අතර COVID-19 ආසාදිතයින් 826 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගත්. ඔවුන්ගෙන් ආසාදිතයින් 212 දෙනෙකු හඳුනාගත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 132 දෙනෙකුත් මහනුවර දිස්ත්‍රික්කයෙන් 131 දෙනෙකුත් ඊයේ හඳුනාගෙන තිබුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 64983ක් දක්වා ඉහළ ගියා. ඔවුන්ගෙන් ආසාදිතයින් 58075 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර දැනට ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 6585 දෙනෙකු පමණයි. ඊයේ දිනේදීත් මරණ 7ක් මෙරටින් වාර්තා වූ අතර එම මරණ වත්තල, නුගේගොඩ, කොළඹ, උඩුගම්පල, පොළොන්නරුව, මඩවල සහ ගෙලිඔය ප්‍රදේශවලින් වාර්තා වුණා. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 323ක් දක්වා ඉහළ ගියා. මේ අතර පිළියන්දල පොලිස් බල ප්‍රදේශය තුලින් 400කට අධික COVID-19 ආසාදිතයින් පිරිසක් හඳුනාගෙන තිබෙනවා. පොලිසිය මැදිහත්ව ඒ පිළිබඳව විශේෂ දැනුවත් කිරීම ඊයේ සිදු කළ අතර එහිදී මගීන් මෙන්ම බස් රථ රියදුරන්ද දැනුවත් කෙරුණා. එමෙන්ම හෝමාගම ප්‍රදේශයේදී නිරෝධායන නීති උල්ලංඝනය කරන අය සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුමක් ඊයේදීත් කළා. එහිදී නීති උල්ලංඝනය කළ 10 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණා. මුහුණු ආවරණ නොපැළඳී ඒ වගේම දුරස්ථභාවයේ තබා නොගත් පුද්ගලයන් 14 දෙනෙක් පමණ ඊයේ දිනේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව 2944ක් පමණ වෙනවා. විශේෂයෙන්ම අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා සෑම විටම නිරෝධායන රීතීන් වලට තවදුරටත් ගරු කරන්න. ඒ වගේම ඒ පිළිබඳව අවධානයෙන් සිටින්න නිරන්තරයෙන් මේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙනු ලබනවා. මෙරටින් මුහුදු ගොස් ඉන්දියාවේ අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදේදී එරට අත්අඩංගුවට පත් දීවරින් පිරිසක් බේරා දීමට මැදිහත් වන ලෙස ඔවුන්ගේ ඥාතීන් ඉල්ලා සිටිනවා. ඉන්දිය මුහුදේදී මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙන්නේ වෙන්නප්පුව ප්‍රදේශයේ දීවරින් පිරිසක්. වෙන්නප්පුව ප්‍රදේශයේ දීවරයින් 7 දෙනෙකු ජෙරාදු 7 නැමැති ටොල යාත්‍රාවෙන් පසුගිය 10 වෙනිදා දීවර රැකියාවට පිටත්ව ගොස් තිබෙනවා. ඔවුන් ගමන ආරම්භා තිබුණේ යාපනයේ මයිලඩි වරායෙන්. ජාත්‍යන්තර මුහුදේ දීවර කටයුතු සඳහා ගිය මේ පිරිස ගමන් කළ බෝට්ටුවේ යාන්ත්‍රික දෝෂයක් හටගෙන මුහුදේ පාවෙමින් තිබෙදී ඉන්දියාවේ අන්දමන් දූපත් දෙසට ගසාගෙන ගොස් ඇති බවට මේ වන විට තොරතුරු ලැබී තිබෙනවා. යාත්‍රාවේ ගමන් ගත්තේ මෙම දීවරයින් පිරිසයි. දීවර යාත්‍රාවේ හිමිකරු ඒ පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. මට රේඩියෝ මධ්‍යස්ථානයේ තමා දැන්නුවේ අන්දමන් දූපත් වලට කිට්ටුව දවස් 5ක් පාවෙලා තමා බොට්ටුව අල්ලගත්තේ. ඉන්දියන් කෝස්ට් ගාඩ් එකෙන් තමා අල්ලගෙන අන්දමන් වලට ගිහිල්ලා තියෙන්නේ. ඒ කට්ටිය අහලා තියෙනවා තෙල් දෙන්නද අයිස් දෙන්නද කියලා. මේ ඒ කට්ටිය දන්නා ඉන්දියාවේ කෝස්ට් ගාඩ් එකනුත් මේ පොලිසියට දීලා තියෙන්නේ කැඩිලා පාවුණා කියලා තමා දන්නලා තියෙන්නේ. මේ දීවරයන්ගේ ඥාතීන් පවසන්නේ පවුල් නඩත්තු කළ මේ පිරිස ඉන්දිය අත්අඩංගුවට පත්වීමත් සමග තමන් අර්බුද රැසකට මුහුණ පා ඇති බවයි. රස්සාවට ගිහිල්ලා අදට සති 3යි. එතකොට ඒ අතරේදී තමයි අහුණා කියලා දැනගන්න ලැබුණේ. පුළුවන් තරම් ඉක්මනින් මේලාම ගෙන්නා දෙන්න. අම්මගේ පුතා අහුවෙලා තියෙන්නේ. පපුරු දෙන ඒ මතක් කරි පපුරු දෙනවා මගේ. ඉන්න බෑ ගෙදර තනියම මං එහෙම යනවා ගෙදර ඉන්න බැරුව. පුතා නැතුව. මොකද අසනීප තත්ත්වයක් වුණා? පුතා 10 වෙනිදා ජනවාරි 10 ගියේ මම දැනගත්තේ දැන් ඊයේ පෙරේද තමයි පුතාව අල්ලගත්තා කියලා. එයා තමයි අපිව නඩත්තු කරන්නේ. එයා මෙයා කරන්නේ. එලා තාත්තටත් බෑ සනීප නෑ. මම විචාරේ ඉක්මනට ගෙන් දෙන්න කියලා මම කියන්නේ. පුතා ගිය දාන්න මම එක කතා කරුවා නෑ. තම ඥාතීන් නැවතත් ශ්‍රී ලංකාවට ගෙන්වා දීමට මැදිහත් වන ලෙස ඔවුන් විදේශ අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර තිබෙනවා. මුහුදු ගිහලා ටෝල්ලේ අහුවෙලානේ තියෙන්නේ. ඒකේ දැන් ඉන්දියාවේ ජේල් එකේ ඉන්නේ කියලා කියනවා. ජීවත් වෙන්න ඉතින් බොහොම අමාරුවෙන් තමයි අර ගෙදර වැඩ කරලා ජීවත් වෙන්නේ. එයා මගේ එකම අයියා.
එයාගේ පවුල අන්තාසරණ වෙලා ඉන්නවා. එයාගේ පවුල දරු දෙන්නෙක් ඉන්නවා. ජීවත් වෙන්න විදියක් මාර්ගයක් නැහැ. එයාගේ රැකියාවෙන් තමයි මගේ නෑනා ජීවත් වෙන්නේ. මගේ අයියාගේ දරු දෙන්න ජීවත් වෙන්නේ. ඒ හින්දා කාර්මිකව බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා එයාව ලංකාවට අපිට ගෙනල්ලා දෙන්න කියලා. නිදහස් දිනය සැමරීමට ජාතියක් ලෙස අපි සූදානම් වුවද සැබෑවටම රට තුළ නිදහසක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමි. සත්කාරය විපක්ෂ නායක ජංගම සේවය ඊයේ දියුලපිටිය කොටදිනියාවේ දියගම්පොළ බෝධිමනු විහාරයේදී පැවැත්වුණා. මෙහිදී විපක්ෂ නායකවරයා බෝධිමනු විහාරයේ විහාරාධිපති පූජ්‍ය බලංගොඩ ආර්යසාර හිමියන් බෑදක ආශිර්වාද ලබා ගත්තා. පසුව සත්කාරයේ ජංගම සේවයේදී ජනතාව තමන්ට ඇති ගැටලු රැසක් පිළිබඳව විපක්ෂ නායකවරයාව දැනුවත් කළා. අපේ ගමේ කීප දෙනෙක්ව අල්ලගෙන අරක්කු ටික දීලා බත්ත කට්ටක දීලා ගමේ කට්ටිය දෙකට බෙදලා ඒ ගල් කොළිය පටන් ගන්න ලැහැත්ති වෙනවා. තවත් ඒකට බලපත්‍ර දුන්නොත් මොකද වෙන්නේ? අපේ ගමේ මිනිස්සු මරාගෙන මෙයා වෙන සයිස් එකට දැන් ඇවිදලා ඉන්නේ. වහලා දැන් මේකක් ආපහු විවෘත කරන්න දෙන්න. වහලා මේකක් තමයි දැන් මේ දෙන්න ගන්න. ලියන්න පුළුවන් හැමතැනම දැන් ලියලා තියෙන්නේ. එහෙනම් ඔය ගල් කොළිය නම් ගමට ගේන්න ඉඩ දෙන්න එපා. අපිත් මොනවා සිද්ධ වෙයිද කියන්න දන්නේ නැහැ. ඔය ගල් කොළිය ආයතන වන්දියම ගෙවලා තියෙනවා. අපි මේ ප්‍රශ්න ටික කතා කරන්නම්. ඒ අදාළ ආයතනත් සමග. සියලුම ජාතීන් සියලුම ආගම් එකට එකතු වෙලා අපි අපේ රටේ නිදහස දිනා ගන්න. ස්වෛරී රටක තිබිය යුතු දේශපාලන නිදහස අද රටේ ජනවැසියාට අහිමි වෙලා තිබෙනවා. කතා කිරීමේ නිදහස නැහැ. රාජ්‍ය තර්ජනය, ගර්ජනය, මර්ධනය ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඇහැරිලා 20 වෙනි සංශෝධනය තුලින් පාලනයේ බල පරාක්‍රමය තනි ආයතනයකට ගොනු වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ඒවායේ බලය අද පළුදු වෙලා රාජ්‍ය සේවයේ දේශපාලනීකරණයට ලක් කර රටක් හැටියට අපි නැවතත් වරක් හිතන්නට ඕන. නිදහස සමරන මේ අවස්ථාව රට අභ්‍යන්තරේ සැබෑ දේශපාලන නිදහසක් තිබෙනවා. දේශපාලන පරිගැනීම්, දේශපාලන දඩයන් සීග්‍රයෙන් ඉහළ ගිහින් පක්ෂ කේන්ද්‍ර කරගෙන පරිගැනීම් වැඩි වෙලා අපේ රටට සේවයක් කරපු විවිධ නායක කාරකාදීන්ට ඉලක්කගත විවිධ ක්‍රමවේද, විවිධ උපක්‍රම හරහා දේශපාලන නිදහසක් පළුදු කරන්නට හද. ඒ අයගේ ප්‍රජා අයිතියට මරු පහරක් එල්ල කිරීමේ පිබුරුපත් සැකසමින් පවතින. ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් වල අපි හිසනවන්නට හොඳ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් අපි සටන් කරන්නට. පසුගිය සමයේ අවභාවිතයට ලක්ව ඇති ඉඩම් පිළිබඳ පැමිණිලි කිරීම සඳහා පිහිටවනු ලැබූ 1.9.3.1 විශේෂ ඇමතුම් අංකය හඳුන්වා දීම ඊයේ සිදු කෙරුණා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයේ මේ නව ඒකකය පිහිටුවා තිබෙනවා. පසුගිය සමයේ අවභාවිතයට ලක්ව ඇති ඉඩම් පිළිබඳ පැමිණිලි කිරීම සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයක් පසුගියදා පිහිටවනු ලැබුවා. 1.9.3.1 එහි විශේෂ ඇමතුම් අංකය හඳුන්වා දීම ඊයේ සිදු කෙරුණේ විශේෂ භාර අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. එම විමර්ශන ඒකකයට පැමිණි පළමු දුරකථන ඇමතුමට අමාත්‍යවරයා මෙලෙස සම්බන්ධ වුණා. හෙලෝ. ඔව් කවුද කොහෙන්ද? ඇතුළේ මොකක්ද ගැටලුව? LRC නමද? එතන අපි අර හිටපු දේශීය නියෝජ්‍ය පොලිස්පතිතුමා ඉන්නවා මේකේ හම්සේ වාරම. එයාට මම දෙන්නා විශ්ල දෙනවා. අපේ ඉඩම් අමාත්‍යාංශයේ යටතේ පවතින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සතු ඉඩම් විශාල ප්‍රමාණයක් පහුගිය කාලවකවානුවලදී අවභාවිතයට ලක් වෙලා තියෙනවා. හුඟක් ඉඩම් ලබා දීමේ තිර ප්‍රතිපත්ති වලට පිටින් ගිහිල්ලා කරලා තියෙනවා. සමහර ඉඩම් දේශපාලඥයන්ගේ හිතුවක්කාරකමට බෙදලා දීලා තියෙනවා. ඒ ක්‍රියාපටිපාටි වලින් බැහැරව. ඉතින් ඕනෑම පුරවැසියෙකුට මේ අවපරයන්ට ලක් වෙලා තියෙන ඉඩම් පිළිබඳව 1931 අපි අංකයක් ලබා දීලා තියෙනවා විමර්ශන කටයුතු වලට පහසු වෙන්න. ඕන කෙනෙකුට පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම මේ විමර්ශනයේදී අපිට පැහැදිලිවම හසු වෙන කාරණයක් තමයි බදු ගෙවීම් පැහැර හැරලා ඉන්න අය. This is live at 12. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. රත්මලාන බොරුපන ප්‍රදේශයට බලපෑම් මෙල්ල කළ තද සුළඟකින් නිවාස 60කට පමණ හානි සිදුව තිබෙනවා. විනාඩි 3ක පමණ කාලයක් බලපෑ මෙම සුළං තත්ත්වය ටොනේඩෝවක ස්වභාවයක් ගත් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ඊයේ සවස් කාලයේ රත්මලාන බොරුපන ප්‍රදේශයට තද සුළං තත්ත්වයක් හටගෙන තිබෙනවා. එය ප්‍රදේශවාසියෙකු සිය ජංගම දුරකථනයෙන් රෝගත කර තිබුණේ මෙලෙසින්. කැරගෙන එක එක තමයි.
සුළඟින් මොරටුව රත්මලාන බොරුපන වජ්‍රඥාන මාවත ප්‍රදේශයේ නිවසවලටයි වැඩි හානි සිදුව තිබෙන්නේ. සීසීකට ගියා නිකන් කම්පනයක් වගේ නිකන් හෙල්ලිලා මේ සීට් තව ආපුවා මේ ඉර වෙලා උඩ. ප්‍රදේශවාසීන් පැවසුවේ විනාඩි කිහිපයක් ඇතුළත තමන්ගේ නිවාසවලට විශාල හානියක් සිදු වූ බවයි. විනාඩි 3ක් විතර ගියේ. එකපාරට ඇවිල්ලා ගගෙන් ඔහොම උඩට ගිහිල්ලා කුණු ගොඩක් තරම් ඔතට උඩට ගියා. ඔයා විනාඩි 3ක් ගියේ. විනාඩි 3යි. එකපාරට ඔක්කොම කරකවල ගත්තා එළියට. ගේ ඇතුලේ නිදාගෙන හිටියේ හුලඟක් ඇවිල්ලා කරකෝල සීට් එකට එකපාරට දඩබඩාන් ගාලා වැටෙන කොටමක් වැටෙන්න වගේ. මම ළමයාවත් අරගෙන පැන්න ගේ ඉස්සරහට. ඉස්සරහම අපි සද්දෙට එළියට ආව ලොකු හුලඟක් ආවා. ඊට පස්සේ අර අහසේ නිකන් කුරුල්ලෝ යන වගේ දැක්කේ කුණු ගොඩේ ගොඩක් මහ ලොකු හුලඟ තමයි ආවේ. ලොකු හුලඟ ලොකුට කැරකි ආව ගස්සේ මොන්දටම කැරකිලා වගේ මේ බාරි බය විදියට බය වුණා අපි ඔක්කොම ලොකු සද්දෙත් එක්ක තමයි ආවේ. ඕ ගාලා එනකොට මම මේ එකපාරට දැකලා මම ළමයා කකුල් දෙකෙන් ඇදගෙන මම ඔතනට පැන්නා. මම මෙතනට පයින්නකොටම මෙතනින් උඩට බඩාන් ගාලා වැටුණා. මේ වීඩියෝ එක තියෙනවනේ මේක දකින්න තරම් වෙලාවක් නැවවත් විනාඩි 3යි. මෙවන විට විපතට පත් වූවන්ට සහන සැලසීමේ වැඩපිළිවෙලද ක්‍රියාත්මකයි. තනි භාවිතය සහ කෙටිකාලීන ප්ලාස්ටික් භාවිතය සීමා කිරීමට නව නීති හඳුන්වා දෙමින් පරිසර අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පරිසර දූෂණය අවම කර රට තුළ විධිමත් ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනට එක්වෙමින් සඳහන් කළා. ලෝකේ පුරා දේශගුණය පාලනය කරමින් සමස්ත ජීවීන්ගේම අවශ්‍යතාවයට විසඳුම් ලබා දෙන්නේ මහා සාගරයයි. සත්වයින්ට ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් නිපදවන ප්‍රධාන ප්‍රභවය මෙන්ම ලොව ජෛව විවිධත්වයෙන් 95%ක්ම තිබෙන්නේ මහා සාගරය තුලයි. ප්ලාස්ටික් හේතුවෙන් මහා සාගරයේ විනාශ වීම මුළු ලෝකෙම මුහුණ දී තිබෙන ප්‍රබල ගැටලුවක්. අවුරුද්දකට අපේ රටෙන් පමණක් මහ මුහුදට එකතු වන ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් ලක්ෂ 15කට අධිකයි. මේ අතරතුරයි ප්ලාස්ටික් අයිතම මගින් සිදුවන පරිසර දූෂණය වැළැක්වීමේ අපේක්ෂාවෙන් පරිසර අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍ර දෙකක් පසුගියදා නිකුත් කරනු ලැබුවේ. එළඹෙන මාර්තු 11 වෙනිදා සිට එම නීති ක්‍රියාත්මක වන අතර ඊට අදාළ නියාමන කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ පිළිබඳව අද උදෑසන පත්තරේ වැඩසටහන හා එක්වෙමින් පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අදහස් පළ කළා. ප්ලාස්ටික් තහනම සැහැල්ලු වර්ගය ඒ මොකක්ද කවද ඉඳන්ද කියන එක මේ ප්ලාස්ටික් සහ පොලිතීන් කළමනාකරණයේදී අපි ප්‍රධාන වශයෙන් කටයුතු කරන්නේ එකක් අත්‍යවශ්‍ය දේට ප්ලාස්ටික් පොලිතීන් සීමා කිරීම මේවා පුළුවන් තරම් ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීම. මේ ගැසට් එක අනුව වර්ග 4ක් සැෂේ පැකට් වායුව යොදලා පුම්බන සෙල්ලම් භාණ්ඩ කුඩා ළමයින්ගේ කෘමි රසායනික වර්ග විශාල වශයෙන් තියෙනවා මේ අපේ ගොවිතැන් කරන ප්‍රදේශවල කුඩා ප්‍රමාණයේ PVC එහෙම නැත්නම් PET බෝතල්වල ඒ වර්ග දෙකක් ප්ලාස්ටික් ඒ වගේම අර කොටන් බඩ් එකේ තියෙනවා අර ස්ටෙම් එක ප්ලාස්ටික් වලින්. ඒතකොට මේ හතර තමයි අත වශයෙන්ම මාර්තු 31 ඉඳලා තහනමට ලක්වන්නේ. මේ කියන සෙල්ලම් භාණ්ඩ ප්ලාස්ටික් වීම පමණක් නොවේ. මේවයි බැර ලෝහ තියෙන බවට හඳුනාගෙන තියෙනවා. ඒක අත වශයෙන්ම කුඩා දරුවන්ට ඉතාම අහිතකරයි. ඒ වගේම අපි දන්නවා සැෂේ පැකට් අපි දන්නවා මේ ප්ලාස්ටික් වල ප්‍රධානම ගැටලුව තමයි මේවා දිරන්නේ නැහැ අවුරුදු 100 ගාණක් අර පෙට් බෝතලයක් අපිට ඇහැට පේන දෙයක් ඉතු කරගන්න පුළුවන් වුණත් සැෂේ පැකට් වැනි දේ ඔබට ගියොත් එහෙම ගංගාවල විවිධ ස්ථානවල විශාල වශයෙන් මඩ සමග පස් සමග මේ පරිසරයට මුදා හැරලා තිනවා ඒව එකතු කිරීමටවත් හැකියාවක් නැහැ. කොටන් බඩ් ගත්තොත් ප්ලාස්ටික් කොටස වෙනුවට විකල්ප ද්‍රව්‍යයන් යෙදීමේ හැකියාව තියෙනවා. එතකොට මේකේ තව අරමුණක් තමයි නිර්මාණකරුවන්ට විකල්ප නිෂ්පාදන කිරීම සඳහා අවස්ථාවක් ලබා දීම. අනිත් කාරණය තමයි මින් ඉදිරි
ඉදිරියට ප්ලාස්ටික් වලින් යමක් භාණ්ඩයක් නිමි කරනවා නම් එහි එබ්බවීමක් කළ යුතුයි. හේතය 1 ඉඳන් 7ට ඒ කියන්නේ මේ 1 කියන වර්ගයේ ප්ලාස්ටික් 2 කියන වර්ගයේ ප්ලාස්ටික්ද ආදී වශයෙන්. එතකොට හැකියාව ලබනවා ප්‍රතිචක්‍රීකරණය උදවියට පහසුවෙන් මේවා තෝරා බේරගෙන ගුණාත්මක විදියට ප්‍රතිචක්‍රීකරණයට ලක් කිරීම සඳහා. දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු රියනතුරු වලින් පුද්ගලින් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. වාද්දුව, හැටන්, නෝවුඩ් සහ හාලියලෑන් ප්‍රදේශවල මෙම අනතුරු සිදුව තිබුණා. පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් අනතුරට පත්වීමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන්ගත් සිසුන් 6 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ඒ පස්වරුවේ මෙම අනතුර සිදු වුණේ හැඩන් සලංකන්ද ප්‍රධාන මාර්ගයේ දික්කොය ඔටරිවත්ත ප්‍රදේශයේදී. අධික වේගයෙන් ධාවනය කළ ත්‍රිරෝද රථය ඒ පැදවූ පාසල් සිසුවාට පාලනය කරගත නොහැකිව මාර්ගය හරහා පෙරළී ගොස් ඇති බවයි පැවසෙන්නේ. තුවාල ලැබූ සිසුන් අතරින් බරපතල තත්ත්වයේ පසු එක් සිසුවෙකු දික්කොය මූලික රෝහලෙන් නාවලපිටිය මහා රෝහලට යවා තිබෙනවා. මේ අතර මත්සාදයක් පවත්වා පුද්ගලයන් 6 දෙනෙකුද සමග අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී යාමෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත් තිදෙනෙකු බරපතල තුවාල ලබා හැඩන් රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම අනතුර සිදු වුණේ හැඩන් සංචිමලේ ප්‍රධාන මාර්ගයේ ඉන්ඩස්ට්‍රියල් වත්ත ප්‍රදේශයේදී. බදුල්ල කොළඹ මාර්ගයේ බණ්ඩාරවෙල හල්පි මන්සන්දියේදී ඊයේ සවස තවත් අනතුරක් සිදු වුණා. පදික මාරුවෙන් හදිසියේ ගමන් කරන කාන්තාවක් දැක බණ්ඩාරවෙල සිට බදුල්ල දෙසට ධාවන වූ යතුරුපැදිකරුවෙකු තම යතුරුපැදිය නවතා ගැනීමට උත්සාහ කිරීමේදී එය පෙරළී ගොස් තිබෙනවා. මෙම අනතුරු සිදු වන ආකාරය CCTV කැමරාවකද මෙලෙස සටහන්ව තිබුණා. මේ අතර ඊයේ රාත්‍රියේ වාද්දුව පොලිස් වසමේ පොතුපිටිය ප්‍රදේශයේ මාර්ගය හරහා ගමන් කරමින් සිටි යාචකයෙකු අධික වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටි බරපතල තුවාල ලැබුවා. යාචකයා අනතුරට ලක් කිරීමෙන් අනතුරුව ත්‍රිරෝද රථය පෙරළී ගොස් තිබෙනවා. රථයේ ගමන් කළ පුද්ගලයෙකුද මෙම අනතුරෙන් තුවාල ලබා ඇති අතර ඔවුන් 19.90 සුවසැරිය ගිලන් රථ මගින් කළුතර මහ රෝහලට රැගෙන යනු ලැබුවා. තුවාල ලැබූ යාචකයා ඇතුළත් කෙරුණේ කළුතර දිස්ත්‍රික් මහ රෝහලටයි. අනතුර සම්බන්ධයෙන් ත්‍රිරෝද රථයේ රියදුරු වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයෙකු බව කියන කිඹුලෑලේ ගුණ නැමැත්තා ඉන්දියාවේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එය ඔහුගේ පුත්‍රයාද සමගයි. ගුණ නැමැත්තා 1999 වසරේදී සිදු වූ චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මහත්මිය ඉලක්ක කරගෙන එල්ල වූ බෝම්බ ප්‍රහාරයේද සැකකරුවෙක්. මේ අතර පසුගියදා ඩුබායිදී අත්අඩංගුවටගත් කුඩුවංජු නැමැත්තාගේ සමීපතමයෙකු ධර්මසිරි නැමැත්තා අත්අඩංගුවෙන් මිදී ඇති බවට තොරතුරු වාර්තා වනවා. මෙරට ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කියන කිඹුලෑලේ ගුණ සහ ඔහුගේ පුත්‍රයා මෙන්ම බුම්මා නැමැත්තා ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මෙරට සිදු වූ මනුෂ්‍ය ඝාතන මෙන්ම මද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනයක්ද නිකුත් කර තිබුණා. ඒ අනුව ඔහු ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බවයි මහජනාරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කළේ. මේ අතර තවත් ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන රත්මලානේ කුඩුවංජු නැමැත්තාගේ සමීපතමයෙකු වූ ධර්මසිරි නැමැත්තා ඉකුත් මාස ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබුණත් ඔහු මේ වන විට ආරක්ෂක අංශ බහරයෙන් මිදී ඇති බවයි වාර්තා වන්නේ. මෙරට සිදු වූ විවිධ අපරාධ සම්බන්ධයෙන් ධර්මසිරි නැමැත්තා අවශ්‍යව සිටි පුද්ගලයෙකු වන අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියද සහාය ලබාගෙන තිබුණා. එසමගින් ලයිව් at 12 අදට අවසන්. ඔබට සුබ දවසක්.